වස්සාන ධර්ම දේශනා අපි එකිනෙකා විරසක වුණාට ඇනකොටා ගත්තට නින්දා කළාට අපහාස කළාට කොස්ගෙඩියට පොල්ගෙඩියට ඉඩමේ මායිමට රණ්ඩු වුණාට බැන්නට බැලුවහම අපි බැනලා තියෙන්නේ දොස් කියලා තියෙන්නේ නින්දා කළා තියෙන්නේ අපහාස කළා තියෙන කාටද සංසාරේ කවදා හරි අපට අම්මා වෙච්ච තාත්තා වෙච්ච කෙනාට නෙමෙයිද මේක තමයි ඇත්ත පින්නතුන් ඒ නිසා අපි මෙන්න මේ සූත්‍රය දේශනා කරන්නේ අපි අතර තියෙන විරසක වීම අපි අතර තියෙන ගැටුම් කලකෝලාහල නින්දා කිරීම අපහාස කිරීම උපහාස කිරීම මේවා නතර කරලා අපි කවදා හරි මැරෙන මිනිස්සු අපි මැරිලා ඉපදිච්ච අය අපිට අපේ අම්මලා තාත්තලා කොච්චරනම් වෙලා ඇද්ද මේ ඉන්න අය කියලා හිතලා අපි අතරේ සමගිය සහජීවනය එකමුතුකම වර්ධනය කරගන්න හොඳ උපදේශයක් මේ සූත්‍රයෙන් දෙනවා පින්වතුනි. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේටි සේවයේ නියුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ ත්‍රිකුණාමලය මහදෙවුල් වැව අංක 82 දරණ නිවසෙහි පදිංචි දයාබර දෙමාපියන් වන ඩී.බී. සිරිපාල ආදරණීය පියාණන්ට සහ ඒ අනුලාවතී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස අනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නිවරණානං සත්තානං තණ්හා සංයෝජනානං තී. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පුණ්‍යවන්ත වූ දායකත්වයෙන් කටයුතු කරන්නේ කුවේට් රටෙහි සේවයේ නියුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි ත්‍රිකුණාමලය මහදිවුල් වැව අංක 82 දරණ නිවසේ පදිංචි දයාබර දෙමාපියන් වන ඩී.බී. සිරිපාල ආදරණීය පියාණන්ට සහ ඒ අනුලාවතී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිද්ධ කිරීම තමයි අරමුණ. තවත් අරමුණු කීපයක් සඳහන් කරලා තියෙනවා. ඒවත් අපි පසුව සඳහන් කරලා පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම කරමු. එතෙක් පින්වතුනි බුදු බණ පදයකට අවධානය යොමු කරමු. පින්වතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ වරක් මහා සංඝයා අමතනවා. මහා සංඝයා අමතමින් ප්‍රකාශ කරනෝ මෙහෙම: අනමතග්ගෝ යං භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායති.
භික්කවේ මහණෙනි අනමතග්ගෝ යං සංසාරෝ මේ සංසාරය අනවරාග්ගයි. ඒ කියන්නේ කෙලවරක් නැහැ කියන එක. පුබ්බා කෝටින පඤ්ඤායති. පුබ්බා කියන්නේ පෙර. කෝටි කියන්නේ ගණනෙන් කෝටියක් කියන එක නෙවෙයි. මෙතන කෝටි කියන්නේ මුල ආරම්භය. න පඤ්ඤායති සොයන්න බෑ. ඒක තමයි මා මේ ඉදිරිපත් කර මාතෘකාවෙන් කියවෙන අර්ථය. නැවතත් මහණෙනි මේ සසර අනවරාග්‍රයි. මේ සංසාරයේ මුල හොයන්න බෑ. ඒක තමයි මේ පාලි පාඨයේ තේරුම. මේ සංසාරයේ දීර්ඝ බව කියලා දෙන්න බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී උපමා දෙකක් භාවිත කළා. එක මහණෙනි මම ඔබට එක උපමාවක් කියන්නම්. මේ පෘථුවියේම තියෙන පස් කපලා මේ පස් දොඹයට ප්‍රමාණී ගුලි වලට හදන්න කියනවා. පෘථුවියේම පස් දොඹයට ප්‍රමාණී ගුලි වලට හැදුවම කොච්චර ගුලි ප්‍රමාණයක් එයිද? මේ මහදලා මේන් එක පස් කුලියක් කරන් පැත්තකින් තියන්න කියනවා හිතාගෙන මේ මගේ තාත්තා. තවත් පස් කුලියක් කරන් පැත්තකින් තියන්න කියනවා මේ තාත්තගේ තාත්තා. තවත් පස් කුලියක් කරන් පැත්තකින් තියන්න කියනවා ඒ තාත්තගේ තාත්තා. මේ වගේ පස් කුලිය වැගින් තියාගෙන යන්න කියනවා තාත්තා, ඒ තාත්තගේ තාත්තා, ඒ තාත්තගේ තාත්තා, ඒ තාත්තගේ තාත්තා ආදී වශයෙන්. මෙහෙම තියාගෙන ගියොත් යම් දවසක මේ පෘථුවියේ පස් ඉවර වෙයි කියනවා. නමුත් තාත්තල ගාන තාම ඉවර නැහැ කියනවා. හරිනේ පින්වතුනි මේ බුදුහාමුදුරුවෝ ගන්න උපමාව. දැනට අපට තාත්තා කෙනෙක් ඉන්නව නැත්තම් හිටියා. ඒ තාත්තට තාත්තෙක් හිටියනේ. ඒ තාත්තට තාත්තෙක් හිටියා. එහෙනම් මේක කෙලවරක් නෑනේ මෙහෙම හොයාගෙන ගියොත්. අපි එච්චර නොසිතුවාට බලන්න බුදුරජාණන් වහන්සේ මේ පෙන්වා දෙන දේ අපි හොයාගෙන ගියොත් ඒ තාත්තගේ තාත්තා කියලා ආරම්භය අපට කියන්න බෑ. අපිට ඕන නම් හොයන්න පුළුවන් වේවි පරම්පරා 7ක් විතර. හත්මුතු පරම්පරාව. අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත මේ මුත්ත. එතනින් එහාට නම් හොයන්න හම්බ වෙන්නේ නෑ පින්වතුනි. මේක තමයි ඇත්ත. එහෙනම් අපේ සංසාරයේ ආරම්භය කොතනද කියලා කියන්න බෑ. පින්වතුනි. බුදුරජාණන් වහන්සේ තවත් උපමාවක් මේ සූත්‍රයේදී භාවිත කරනවා. මේ සූත්‍රය පඨවි සූත්‍රයයි. පඨවි කියන්නේ පොළව. පොළව උපමාවට ගත්ත නිසා තමයි පඨවි කියලා කිව්වේ. දෙවනි උපමාව. මහණෙනි මම ඔබට තව උපමාවක් කියන්නම්. මේ පෘථුවියේම තියෙන තනකොළ කපලා එක ගොඩක් ගහන්න කියලා. එක ගොඩක් ගහලා හැම තනකොළ ගහක්ම දෑඟුලක කෑලි වලට කඩන්න කියලා. කඩලා මේ එක තනකොළ කෑල්ලක් කරගෙන පැත්තකින් තියන්න කියනවා හිතාගෙන මේ මගේ අම්මා. තවත් කෑල්ලක් කරන් පැත්තකින් තියන්න කියනවා අම්මගේ අම්මා. තවත් කෑල්ලක් කරන් පැත්තකින් තියන්න කියනවා ඒ අම්මගේ අම්මා. මෙහෙම තියාගෙන යන්න කියනවා අම්මා, ඒ අම්මගේ අම්මා, ඒ අම්මගේ අම්මා ආදී වශයෙන්. මෙහෙම තියාගෙන ගියොත් යම් දවසක මේ පෘථුවියේ තනකොළ ඉවර වෙයි කියනවා. නමුත් අම්මල ගාන ඉවර නැහැ කියනවා. බලන්න බුදුහාමුදුරෝ යදා ගන්න උපමා දෙක අපේ සංසාරයේ දීර්ඝ බව කියලා දෙන්න. අනමතග්ගෝ යං වික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. පින්වතුනි එහෙනම් මේ උපන් සත්වයින් පිළිබඳව අපි අවධානය යොමු කළාම මේ අම්මලා මේ තාත්තලා මෙහෙමනම් අපි එකිනෙකා විරසක වුණාට ඇනකොටා ගත්තට නින්දා කළාට අපහාස කළාට කොස් ගෙඩියට පොල් ගෙඩියට ඉදමේ මායිමට රණ්ඩු වුණාට බැන්නට බැලුවහම අපි බැනලා තියෙන්නේ දොස් කියලා තියෙන්නේ නින්දා කළා තියෙන්නේ අපහාස කළා තියෙන කාටද? සංසාරේ කවදා හරි අපට
අම්මා වෙච්ච තාත්තා වෙච්ච කෙනාට නෙමෙයිද? මේක තමයි ඇත්ත පින්නතුනි. ඒ නිසා අපි මෙන්න මේ සූත්‍රය දේශනා කරන්නේ අපි අතර තියෙන විරසක වීම, අපි අතර තියෙන ගැටුම්, කලකෝලාහල, නින්දා කිරීම, අපහාස කිරීම, උපහාස කිරීම මේවා නතර කරලා අපි කවදා හරි මැරෙන මිනිස්සු, අපි මැරිලා ඉපදිච්ච අය, අපිට අපේ අම්මල තාත්තල කොච්චරනම් වෙලා ඇද්ද මේ ඉන්න අය කියලා හිතලා අපි අතරේ සමගිය, සහජීවනය, එකමුතුකම වර්ධනය කරගන්න හොඳ උපදේශයක් මේ සූත්‍රයෙන් දෙනවා පින්නතුනි. අපි මෙහෙම ඉඳලා කවදා හරි මැරිලා යනවා. නැවතත් මැරිලා උපදිනෝ තැනක. එහෙනම් අපි මැරි ඉපදි මේ සංසාරේ ගමන් කරන්නේ ඇයි? බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී කරුණු දෙකක් කියනවා, හේතු දෙකක්. ඒ හේතු දෙක තමයි අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං. කරුණු දෙක මොකද්ද? අපි සංසාරේ මැරි ඉපදි යන්න හේතු දෙක. එක, අවිද්‍යාව නම් වූ නීවරණය නිසා. දෙක, තණ්හාව නම් වූ සංයෝජනය නිසා. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? නොදැනීම, අනවබෝධය. මොකක් ගැන අනවබෝධයද? ලෝකය ගැන. මොකද්ද ලෝකය? ලෝකය යනු පංච උපාදානස්කන්ධය. ඒ කියන්නේ පුද්ගලයා කියන එක. පංච උපාදානස්කන්ධය කියන්නේ ලෝකය. මේ ලෝකය ගැන අනවබෝධයට අපි කියනවා අවිජ්ජා. අවිද්‍යාව. විද්‍යාව කියන්නේ දැනගත්තා, අවිද්‍යාව කියන්නේ දන්නේ නැහැ කියන එකයි. නොදන්නේ මොනවද? ලෝකය ගැන. ලෝකය කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන. ඒ කියන්නේ මේ අපි ගැනමයි. අපි ගැන හරි අවබෝධයක්, අපට යථාර්ථ අවබෝධයක් ලැබුණු දවසට අපි කියනවා අපි අවිද්‍යාව නැති කළා. අපි අවිද්‍යාව නැති කළා නම් අපි කියනවා එදාට තමයි අපි නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා කියන්නේ. එහෙනම් අපි සසර මෙරි ඉපදි යන්නේ එක හේතුවක් අවිද්‍යාව. දෙක, තණ්හා. තණ්හා නැමැති සංයෝජන. පින්වතුනි, සංයෝජන කියන වචනේ තේරුම රැහන් කියන එකයි. රැහනකින් මොකද කරන්නේ? ගැට ගහන එක. එහෙනම් අපි ගැට ගහලා තියෙනවා තණ්හාව නැමැති රැහනෙන්. කොහෙටද? සසරට. එහෙනම් අපි සසර ගැට ගහලා තියෙනවා තණ්හාව නැමැති සංයෝජනෙන්, රැහනෙන්. එහෙනම් සංයෝජන, මේ තණ්හාව නැමැති රැහන තියෙන තාක්කල් සසරින් අපට මේ ගැටෙන් ලිහෙන්න බෑ. එහෙනම් අපි කළ යුතු වන්නේ තණ්හාව නැමැති රැහන ඉවත් කරගන්න එකයි. අන්නේ සංයෝජනය අපි දුරු කරන්න ඕනේ එහෙනම්. එහෙනම් පින්වතුනි, තණ්හාව නිසා අපි උපදිනවා නම් තණ්හාව දුරු කළ දවසට අපේ උපත එතනින් අවසන් වෙනවා. මොකද මේ සසර භයානකයි කියලා කියන්නේ අපිට කියන්න බෑ අපි දිගටම මිනිස්සුયો වෙනවයි කියලා. අපි මේ භවයේ මිනිස්සෙක් වෙලා ඉඳලා ඊළඟ භවයේ තවත් තැනක ඉපදෙන්න පුළුවන්. ඊළඟ භවයේ තවත් තැනක ඉපදෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. අපි දන්නේ නැහැ අපි දෙවියෙක් වේද? එහෙම නැත්නම් අපි නිරයට යාද? එහෙමත් නැත්නම් പ്രേත ලෝකෙ උපදීද? මේ ආදී වශයෙන් කියන්න බෑ. අපි මැරිලා ගිහිල්ලා උපදින තැන් කීයක් තියෙනවද? මැරිලා ගිහිල්ලා අපි උපදින ස්ථාන තියෙනවා 31ක්. තල 31ක්. මෙන්න මේ 31න් එහෙක අපි උපදින්න පුළුවන්. පින්වතුනි, මේ 31 බෙදනවා කොටස් තුනකට. ඒකට කියනවා තුන් ලෝකය කියලා. තුන් ලෝකය. මොකද්ද තුන් ලෝකය? කාම ලෝකය, රූප ලෝකය සහ අරූප ලෝකය. මේක තමයි තුන් ලෝකය. මෙන්න මේ තුන් ලෝකෙන් රූප ලෝක, අරූප ලෝක කියලා කියන්නේ බ්‍රහ්ම ලෝකවලට. පින්වතුනි, බ්‍රහ්ම ලෝකයක උපදින්න නම් අනිවාර්යෙන් අපි ලබාගෙන තිබිය යුතුයි ප්‍රථම ධානයවත්. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝකයේ පහළ බ්‍රහ්ම ලෝකයක උපදින්නවත් ප්‍රථම ධානය ලබාගෙන තියෙන්න ඕන. ඊට පස්සේ ප්‍රථම ධාන, ද්විතීය ධාන, තෘතීය ධාන, චතුර්ථ ධාන, අභිධර්මයේ පංචම ධාන දක්වා ධාන ලබන්න පුළුවන්. දැන් අපි ධාන ලබලද?
අපි ධානය ලැබලද? නැහැ. අපි ධානය ලැබලා නැහැ. ඒ කියන්නේ අපි කාටවත් බ්‍රහ්ම ලෝකයක උපදින්න තරම් සුදුසුකම් තවම නැහැ. තාම සුදුසුකම් නැහැ අපිට. දැන්ම බ්‍රහ්ම ලෝකයක් නැහැ. බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? රූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 16ක්. අරූපාවචර බ්‍රහ්ම ලෝක තියෙනවා 4ක්. ඔක්කොම 20යි. මේ බ්‍රහ්ම ලෝකයක එහෙනම් අපට උපදින්න තරම් වාසනාවක් තවම නැහැ. එහෙනම් 31කින් 20ක්ම පැත්තකින් තියන්න වෙනවා. දැම්ම එහෙ යන්නේ නැහැ. යයි ධානයක් ලැබුව දවසට. තවම අපි එහෙ යන්නේ. පින්නතුනි. එහෙනම් මම මලත් ඔබ මලත් උපදින්නේ කොහෙද? ඊතුරු ලෝක 11න් එකක. මොනවද ඒ ලෝක? ඒ ලෝක 11ම කාම ලෝක. මේ කාම ලෝක 11 බෙදෙනවා කොටස් දෙකකට. කාම දුගති, කාම සුගති කියලා. කාම දුගති කීයක් තියෙනවද? 4යි. ඒවට අපි කියනවා සතර අපාය. නිරය, තිරිසන්, പ്രേත, අසුර. මේ 4 කාම දුගති. කාම සුගති තියෙනවා 7ක්. 7න් එකක තමයි දැනට අපි ඉන්නේ. කොහෙද? මනුෂ්‍ය ලෝකේ. එහෙනම් මනුෂ්‍ය ලෝකයේ අපි මේ ජීවත් වෙනවා. මේක කාම සුගතියක්. තව කාම සුගති තියෙනවා 6ක්. ඒ 6 තමයි දිව්‍ය ලෝක 6. මොනවද? චාතුරු මහරජිකේ, තාවතින්සේ, යාමය, තුසිතය, නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ති. එතකොට එතන දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි 7යි. ඒ 7ම කාම සුගති. කාම ලෝක, කාම සුගති. අර 4 කාම දුගති. ඒ 4 අපාය කාම දුගති. එහෙනම් මම මැරුණත් ඔබ මැරුණත් උපදින්නේ කොහෙද? ඔය 11න් එකකයි. ඔක තමයි පින්නතුනි ඇත්ත යථාර්ථය. මමත් ඔබත් අපි කවුරුත් යම් දවසක මැරෙනවා. මරණය කියන එක අපට කොයි මොහොතේ හෝ උදා වෙනවා. මේක ස්වභාවය. පින්නතුනි කොයි මොහොතේ හෝ උදා වෙනවා. මේක තමයි ඇත්ත. මැරෙනවා කියලා කිව්වහම අපට දැනෙන්නේ සතුටක්ද, කැමැත්තක්ද, අකමැත්තක්ද, බයක්ද? බයක් නැද්ද? මැරෙනවා කියන්නේ නිකන් බය වගේද? මමත් කවදා හරි මැරෙනව නේද කියලා බයක් ඇති වෙලා තියෙනවද? ඇති වෙලා තියෙනවද එහෙම බයක්? නැත්තම් මොකටද බය වෙන්නේ කියලා හිතනවද? මොකද්ද කියන්නේ? කියන්නේ බයද නැද්ද? නැත්තම් නෑ කියන බය නම් බයයි. බයයි නේ බව. ඇත්ත තත්ත්වේ නම් බයයි. අපි කවුරුත් මැරෙන්න බයයි පින්නතුනි. සමහර වෙලාවට ඇහුවම කියනවා අපි නම් බය නෑ කියලා. නමුත් අපි කවුරුත් බයයි පින්නතුනි. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ. හැම කෙනෙක්ම දඬුවමටත් බයයි, හැම කෙනෙක්ම මරණයටත් බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ සංජීවිතං පියං. හැම කෙනෙක්ම දඬුවමට බයයි, ජීවත් වෙන්න ආසද නැද්ද? ආසයි. අපි ජීවත් වෙන්න ආසයි. එහෙනම් මේ ગાත දෙකේ තේරුම් බැලුවම පේනවා අපි කවුරුත් මැරෙන්න බයයි, ජීවත් වෙන්න ආසයි. කොච්චර ආසාවෙන් හිටියත් මැරෙනවද නැද්ද? මැරෙන. කවද්ද? කවද්ද මැරෙන්නේ? දන්නේ නැහැ. මැරෙන්නේ අහවල් අවුරුද්දේ, අහවල් මාසේ, අහවල් සතියේ, අහවල් දවසේ, අහවල් පැයේ, අහවල් මිනිත්තුවේ, අහවල් තප්පරේ කියලා දන්න එකද හොඳ නොදන්න එකද? ඔව්. නොදන්න එකයි හොඳ. දැනගත්තා නම් මොකද වෙන්නේ? එහෙනම් කීසරයක් මෙරි උපදීද දන්නේ. ඒකයි ඇත්ත තත්ත්වය. දැනුත් මැරෙනවනේ කොහොමත්. ඒකට කියනවා ශනික මරණ කියලා. මොකද්ද ශනික මරණය කියන්නේ?
සිතුවිල්ලක් ඇති වුණා පැවතුණා නැති වුණා. අන්නේ නැතිවීමට මරණය කියලා කියනවා. ඒක තමයි ෂණික මරණ. කණික මරණ නැත්තම්. ෂණික හැමතිස්සෙම මැරෙන. සිතක් ඇති වෙන උත්පාද පැවතුණා තිති නැති වුණා භංග. උත්පාද තිති භංග. අන්න ඒකට අපි කියනවා මරණය කියලා. ඒක සිතුවිල්ලක් ඇති වෙලා පැවතිලා නැති වෙන එක. නැති වෙනකොටම තව අලුත් සිතුවිල්ලක් ඇති වෙනවා. ඔන්න ආයිත් උත්පාද. මේක තමයි ස්වභාවය. ඊට පස්සේ කවදා හරි ආයුෂයි කර්ම ශක්තිය ඉවර වෙලා මැරෙනවා. මරණය තියෙනෝනේ ආයුක්ඛය ආයුෂ ඉවර වෙලා මැරෙනවා. කම්මක්ඛය කර්ම ඉවර වෙලා මැරෙනවා. උභයක්ඛය මේ දෙකම ඉවර වෙලා මැරෙනවා. උපච්ඡේදක හදිසි මරණ. බරපතල කර්ම ශක්තියක් ඉදිරිපත් වුණොත් ඒත් මැරෙනවා. උපච්ඡේදක කියන්නේ. එහෙනම් පින්නතුනේ මෙන්න මේ විදියට අපි මිය යනවා. ඒ මරණයෙන් ගැලවෙන්න බෑ. ඒ නිසා ෂණික මරණය එකක් ආයුෂ හෝ කර්ම ශක්තිය හෝ ඉවර වෙලා මැරෙන එක එකක්. අන්න එදාට අපි කියනවා සම්මුති මරණ කියලා. මොකද්ද සම්මුති මරණය කියලා කියන්නේ? සම්මුතියක් වශයෙන් මිය යනවා. හැබැයි මිය ගියාට නැවත උපදිනවද නැද්ද? උපදින. නැවත උපදින. ඇයි උපදින්නේ? දැන් අපි කලින් කිව්ව කරුණු දෙකක්. එකක් අවිද්‍යාව, අනෙක තණ්හාව. මේ දෙක නිසා තමයි උපදින්නේ. මේ දෙක නැති කරනකන් උපදින්නේ. උපදීම නතර කරන්න බෑ. එහෙනම් උපදීම සිද්ධ වෙන්නේ මේ කරුණු දෙකෙන්. එහෙනම් අපි සම්මුති මරණය කියලා කියන්නේ ඕකටයි. කවදා හරි මැරෙන්න. එතකොට කය මෙහි තියෙනවා සිතක යන. කය මෙහි තියෙනවා සිත යනවා. ඔන්න සිත අයින් වෙන දවසේ දාටයි. නැත්තම් දැනට සිත කොහෙවත් යන්නේ නැහැ. දැනට සිත අපිත් එක්ක ඉන්නවා. සිත අයින් වෙන දවස තමයි සම්මුති මරණයේ දවස. ඊළඟට මැරෙනවා සමුච්ඡේද මරණ. සමුච්ඡේද මරණ කියන්නේ මොකද්ද? පින්නතුනේ සමුච්ඡේද මරණ කියලා කියන්නේ රහත් වෙලා මැරෙන එකට. රහත් වුණාම කෙලෙස් අවසන් කළා. අවිද්‍යාවත් දුරු කළා, තණ්හාවත් දුරු කළා. එදාට ලෝකයට තියෙන බැඳීම උපාදානය අතහරිනවා. ඒ උපාදානය අතහරින නිසා එදාට මැරුණාම ආයි උපදින්නේ නැහැ. ඇයි උපාදානයක් නැහැනේ? අවසාන සිතට චුතිසිතට ගත්තු අරමුණ උපාදානයක් නැහැ. උපාදානයක් නැති නිසා එතනින් භවය අවසන්. අන්නේ මරණයට කියනවා සමුච්ඡේද මරණ කියලා. ඒ නිසා පින්නතුනි දැනට මැරෙන එකට ශනික මරණ, ආයුෂ ඉවර වෙලා කර්ම ශක්තිය ඉවර වෙලා මේ දෙකම ඉවර වෙලා නැත්තම් හදිසි කර්මයක් ඉදිරිපත් වෙලා මැරෙන එක සම්මුති මරණ. කවදා හරි රහත් වෙලා මැරෙන එක එදාට අපි කියනවා පිරිනිවන් පානවා කියලා. අන්න එදාට මැරෙන එකට කියනවා සමුච්ඡේද මරණ. පිරිනිවීම කොටස් දෙකයි. එකක් සෝපදිශේෂ පරිනිබ්බාන, අනෙක නිරුපදිශේෂ පරිනිබ්බාන. සෝපදිශේෂ පරිනිබ්බාන කියලා කියන්නේ ඒකට කියනවා ක්ලේශ පරිනිර්වාණය කියලා. එදාට කෙලෙස් නැති කළා රහත් වෙලා හැබැයි තාම ජීවත් වෙලා ඉන්නවා. එතකොට නැති කලේ මොකද්ද? කෙලෙස්. අවිද්‍යාවයි තණ්හාවයි. කෙලෙස් නැති කළා ජීවත් වෙලා ඉන්නවා. කෙලෙස් නැති කළ කෙනා ජීවත් වෙලා ඉන්න නිසා ඒ රහතන් වහන්සේට අපි කියනවා සෝපදිශේෂ පරිනිබ්බානටපත් වුණු කෙනා කියලා. එතකොට ඒ උතුමන් ජීවත් වෙලා ඉන්නවා හැබැයි කෙලෙස් පිරිනිවීමටපත් කළා. යම් දවසක මේ කෙලෙස් පරිනිර්වාණයටපත් කළ උතුමන් යම් දවසක මිය යනවා. අන්නේ මිය යන දවසට අපි කියනවා සමුච්ඡේද මරණ. නැත්තම් අපි කියනවා නිරුපදිශේෂ පරිනිබ්බාන. එදාට මිය යන්නේ නැවත උපදින්න නෙවෙයි. කෙලෙස් නැති කළ උතුමන් මිය යනවා නැවතත් නූපදින්නම. ආන්න ඒකටයි කියන්නේ නිරුපදිශේෂ පරිනිර්වාණ. පින්නතුනි දැන් අපි මරණය කියන එක
කැමති වුණත් අකමැති වුණත්. දැනගත්තත් නොදැනගත්තත්. මැරෙනවද නැද්ද? මැරෙනවා. දැනට හිතුවේ නැති වුණාට දැනට හිතනවද අපි මැරෙනවයි කිය? නෑනේ. අපිට තියෙන වැඩ එක්ක ඕ හිත හිත ඉන්න වෙලාවක් නෑනේ. නේ? මැරෙනවා කියලා හිතන්නේ නෑ. මැරෙනවා කවුද මැරෙන්නේ? මැරෙන්නේ අනිත් එක්කෙනා. මම නෙමෙයි. ඒක නිසානේ කෙනෙක් මැරුණට පස්සේ කියන්නේ අපරාධයට තව ජීවත් වෙලා ඉන්න තිබුණා. යා කාලේ මැරුණා. නේ? යාගේ කිසි සැලකිල්ලක් තිබුණේ නෑනේ. ඒක නිසා තමයි ඔය මැරුණේ. දැන් අපි එක එක අර්ථකථන දෙනවා. අර්ථකථන දෙන්නේ අපි තමයි එතන සේරම දන්න අය. ඒ නිසා එයා මැරෙනවා. ඒක නිසා අපි මැරෙන්නේ නැහැ කියලා හිතාගන්නේ අපි අර මරණයට අර්ථකථන දෙන්නේ. නේ? ස්වභාවය. අපි අර්ථකථන දෙන්නේ. ඒ නිසා පින්නතුනේ දැන් අපි මලගෙදර ගියාම බෝඩ් දකිනවා. මොකද්ද දකින්න බෝඩ්? වැඩියෙන්ම දකින්න. නිවන් සුව ලැබේ. නිවන් සුව ලැබේවා කියලා කියන කලින් අර පාලි වාක්‍ය තියෙනවා සමහර ඒවා. මොකද්ද? අනිච්චවද සංඛාරා නේ. සබ්බේ සංඛාරා අනිච්චා නේ. ඔයගේ බෝඩ් දකින්න. බැනර්ස් දකින්න. අපි අනිච්චවද සංඛාරා. නිකන් දවසකට ගෙදර ගහගෙන ඉන්නවද අනිච්චවද සංඛාරා? නෑ. බයයි ඒකට. අන්න බලන්න අපේ හැටි. අනිච්චවද සංඛාරා තියෙන්නේ මල ගෙදර විතරයි. නිකන් දවසකට ඕක උළුවස්සේ ගහලා තියන්නේ නෑ. උළුවස්සේ ගහලා තියුණොත් මොකද වෙන්නේ? ළඟ ගෙවල් වල අය අපේ ගෙදර හොයාගෙන ඉන්නේ නැත්නම් මල ගෙයක්ද කියලා බලන්න. හොයාගෙන එනවා. ඒ කියන්නේ අනිච්චවත සංඛාරා කියන එක මල ගෙදරට විතරක් මේ ධර්ම පාඨය සීමා කරලා තියෙනවා. පින්නතුනි හැමතිස්සෙම අනිච්චවත සංඛාරා තමයි. අනිච්චා කියන්නේ අනිත්‍යයි වෙනස් වෙනවා. වත කියන්නේ ස්ථිරවම. සංඛාරා කියන්නේ සංස්කාර. මොකද්ද සංස්කාර කියන්නේ? හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල්. හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගන්න දේවල් හැමතිස්සෙම වෙනස් වෙනවා. දැන් අපි සංඛාරද නැද්ද? සංඛාර අපි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත දෙයක්. දැන් අපිට මොහොතින් මොහොත වෙන්නේ මොකද්ද? වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. හැබැයි අපි කොයි වෙලාවකවත් අපේ ගෙදර ගහගන්නේ අනිච්චවත සංඛාරා කියලා. ඒක මල ගෙදරදී විතරයි දකින්නේ. බලන්න අපි කොච්චර ධර්ම පාඨයේ වැරදි විදියට භාවිත කිරීමක්ද. මල ගෙදර විතරක් නෙමෙයි හැම මොහොතකම අනිච්චවත සංඛාරා. හැම නිතරම වෙනස් වෙන සුළුයි. චක්කුම් භික්කවේ අනිච්චං මහණෙනි ඇස අනිත්‍යයි. යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද ඒ දුකයි. යම් දුක්ඛං තද නත්තා. යමක් දුකද ඒ අනාත්මයි. මේක තමයි බුද්ධ වචනය. නමුත් අපි මල ගෙදරට විතරක් ඒක සීමා කරලා තියෙනවා පිළිතුර. එහෙනම් අපි යම් දවසක මියනවා. මේ මියන මොහොතේ අපේ ඇති වෙන අවසාන සිතක්. ඒකට කියනවා කවුරුත් දන්නවා. මොකද්ද? චුති සිත. චුති කියන්නේ නික්මෙනවයි කියන එක. චුත වෙලා යන්න කියන්නේ ඒකනේ නික්මිලා යන්න කියන එකනේ. දොර නික්මෙනවා කියන එක තමයි චුති කියලා කියන්නේ. චුති සිත නික්මෙන සිත. පින්නතුනේ. එතකොට එදාට මැරෙන මොහොතේ අමුතු සිතක් පහළ වෙනවද? චුති සිත කියලා? නෑ. සිත පහළ වුණේ කවද්ද? සිත පහළ වුණේ මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාවේ නේ. මාතා චෝතුනි හොති මාතා පිතරෝච සම්නිපතිතා හොති ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ හොති. එදා තමයි ගන්ධබ්බය ආවේ. ගන්ධබ්බය කියන්නේ චුතිසිත. විඥාණය. එදා විඥාණය මව කුසට බැසගත්තා. එදා තමයි සිත ඇති වුනේ. ඒ ඇති වුණු සිතේ සිතුවිලි ඇති වෙනවා පවතිනවා නැති වෙනවා නැති වෙනකොට තව සිතුවිල්ලක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා මේක තමයි යන්නේ. ඇත්තටම වෙන්නේ මොකද්ද? මැරෙන වෙලාවේ අමුතු හිතක් පහළ වෙනව නෙමෙයි. මරණාසන්න මැරෙන මොහොත වෙනකොට අපි සිත් ඇති වෙමින් පවතිමින් නැති වෙනවා. සිතුවිලි. අර ඇති වෙච්ච සිතේ සිතුවිලි ඇති වෙමින් පවතිමින් නැති වෙන අතරේ අපි මැරෙනවා. ඇත්තටම වෙන්නේ ඒකනේ. ඒ වෙලාවට සිතක් පහළ වෙනව නෙමෙයි. සිත තියෙනවා. ඒ සිතේ සිතුවිලි ඇති වෙමින් පවතිමින් නැති වෙන අතරේ අපි මියනවා.
ඒ නිසා ඒ මොහොතේ මිය යන මොහොතේ තිබිච්ච සිතුවිල්ල සහිත සිතට කියනවා චුති සිත කියලා. ඕක තමයි චුති සිත. හැබැයි මේ මොහොතේ අපේ ඒ සිතුවිල්ලේ ඒ සිත තුළ ලක්ෂණ තුනක් ඇති වෙන්න පුළුවන්. 1 කර්මය, 2 කර්ම නිමිත්ත, 3 ගති නිමිත්ත. ඔන්න මටත් ඔබටත් වෙන දේ. කර්මය, කර්ම නිමිත්ත, ගති නිමිත්ත. මේක තමයි කර්මයක් වෙන්න පුළුවන්, කර්ම නිමිත්තක් වෙන්න පුළුවන්, ගති නිමිත්ත. කර්මය කියලා කියන්නේ අපි ජීවත් වෙලා ඉන්න කාලේ හොඳ කර්මත් කරනවා, නරක කර්මත් කරනවා, පිනුත් කරනවා, පවුත් කරනවා. කුසලුත් කරනවා, අකුසලුත් කරනවා, යහපත් දේවලුත් කරනවා, යහපත් දේවලුත් කරනවා. මෙන්න මෙහෙම කරපු සිද්ගත් කර්මයක් මරණාසන්න මොහොතේදී සිතුවිල්ලක් හැටියට හිතට එනවා. ආන්න ඒක තමයි උපාදාන කරගන්නේ. පින්නතුනි, අකුසල කර්මයක් හිතට අවිල්ල උපාදාන කරගත්තොත් ඒ උපාදානයේ අනුව ඊළඟ භවය සාර්ථකද අසාර්ථකද? අසාර්ථකයි. අසාර්ථකයි. පාපී සිතුවිල්ල. අකුසල සහගත සිතුවිල්ල. එහෙත් අපි නිතර නිතර මතක් කරමින් සිටි කුසල සහගත සිතුවිල්ලක් අපේ සිතට ආවොත් අපේ ඊළඟ භවය සාර්ථකයි. එහෙනම් ඕක තමයි කර්මය කියලා කියන්නේ. එක්කෝ කුසල කර්මයක් එන්නත් පුළුවන්, අකුසල කර්මයක් එන්නත් පුළුවන්. ඒකයි ස්වභාවය. කුසල හා අකුසල කර්ම එන්න පුළුවන් අපිට. 2 කර්ම නිමිත්ත. පින්නතුනි, කර්ම නිමිත්ත කියලා කියන්නේ කර්මය සම්පූර්ණයෙන්ම මතක් නොවේ. ඒකේ නිමිත්තක් විතරක් අරමුණට එන්න පුළුවන්. චේතනාව වෙන්න පුළුවන්. උදාහරණයක්. අපි හිතමු අපි ගියා දළදා වහන්සේ වඳින්න මහනුවර. දළදා වහන්සේ වඳින්න ගිහිල්ලා පහත මාලෙන් ලොකු පිච්ච මල් වට්ටියක් හදාගත්තා. හදාගෙන අපි මේ මල් වට්ටියත් බොහොම ශ්‍රද්ධාවෙන් අරගෙන දළදා වහන්සේ ඉදිරිපිටට යනවා. අපිට ධාතු කරඬුව පෙනිපෙනි දළදා වහන්සේ වැඩ ඉන්න අපි ඉදිරිපස මේසේ මේ මල් වට්ටිය තැන්පත් කරනවා. තැන්පත් කරලා එදා සෙනග අඩු දවසක් අපි ඉස්සරහා වාඩි වෙලා කරඬුව පෙනිපෙනි අපි වඳිනවා. මේ සිද්ධිය හොඳට හිතේ හිටියා. මරණාසන්න වෙලාවේ මේක ආව හිතට. හැබැයි මරණාසන්න වෙලාවේ හිතට ආවත අපිට මතක් වුණේ පූජ කරපු මල් වට්ටිය පමණයි. අර කරඬුව කොච්චර පෙනිපෙනි හිටියත් ඒ වෙලාවේ හිතට ආවේ නැහැ. ආන්න ඒකට කියනවා කර්ම නිමිත්ත. කර්ම නිමිත්තක් ඒක. ප්‍රධාන කර්මයට බලපෑ මූලිකම අදහස විතරයි එතන ආවේ. කර්ම නිමිත්ත. මේ මං ගත්තේ කුසල කර්මයක්, අකුසල කර්මිකුත් එහෙම වෙන්න පුළුවන්. ගති නිමිත්ත. ගති කියන්නේ උපත. ගති නිමිත්ත කියලා කියන්නේ පින්නතුනි මරණාසන්න වෙලාවට අපි ආවහම අපි කාටත් ඔබටත් මටත් ඊළඟ භවය පේන්න පටන් ගන්නවා. අපි කාටත් ඊළඟ භවය පේනවා. ඒ නිසා සමහරු කෑක ගහ. සමහරු විලාප තියනවා. දැවෙනවා මාව පිච්චෙනවා. මට යන්න බෑ කියා කෑක ගහ මැරෙනවා. එහෙනම් එයාට ගති නිමිත්තට පහළ වෙලා තියෙන්නේ මොනවද? දුගතියක් තමයි අරමුණු වෙලා තියෙන්නේ. දුගතියක් තමයි පෙනිලා තියෙන්නේ. ඒකයි ස්වභාවය. ඒ නිසා දුගතියක් අරමුණු වුණාම අපායේ ගිනිදැල් නැත්තම් එවැනි දේ අපට පේන්න පුළුවන් අපි දුගතියක උපදින තැන. ඒක නිසා තමයි අර කෑ ගහන්නේ. සිහිය තියෙනවා තියෙද්දි කෑ ගහන්නේ. සමහරු එහෙම නෙවෙයි පින්නතුනි. සමහරු මේ යනෝ සිනාමුසු මුහුණෙන් මොනම ශබ්දයක්වත් නැහැ. එහෙනම් එයාට නිමිත්ත පහළ වෙලා තියෙන්නේ මොකද්ද? සුගතිගාමී නිමිත්ත. එහෙනම් දිව්‍ය ලෝකේ දිව්‍ය විමාන එහෙම නැත්තම් මල්දම් පේන්න පුළුවන්. මල් මාලා පේන්න පුළුවන්. මට මෙතන උදාහරණ සහිතව සත්‍ය උදාහරණ සහිතව මට කියන්න කරුණු ඕන තරම් තියෙනවා. මට ඒකට වෙලාව මදි. නැත්තම් මේ අත්දැකීමෙන් උදාහරණ කියන්න තියෙනවා පින්නතුනි. අවසාන චුතිසිතට
මල් දැකපු අය පිළිබඳව. අවසාන සිටේ. ඒ කියන්නේ ගති නිමිත්ත. ඒ නිසා ගති නිමිත්ත ළඟට ඊළඟට අපේ මරණය සිද්ධ වෙනවා. එහෙනම් අපිට පැහැදිලි සුගතිගාමී ගති නිමිත්තක් එන්නත් පුළුවන් දුගතිගාමී ගති නිමිත්තක් එන්නත් පුළුවන්. දැන් ඕවා ඒවි සිහිය තිබුණා. කවුද දන්නේ පින්නතුනේ සිහිය ඇතුව මැරෙයිද නැතුව මැරෙයිද කියන්නේ? සිහිය නැතුව මලොත් සිහිය නැතුව මලොත් චුතිසිතක් පහළ වෙයිද? ඒත් පහළ වෙනවද? ඔව්. පහළ වෙනවා. ඒත් පහළ වෙනවා. සිහිය ඇතත් සිහිය නැතත් චුතිසිත පහළ වෙනවා. ඇයි එහෙම කියන්නේ? නැති වෙන්නේ සිහියනේ. සිත නෙමෙයි. සිත තියෙනවා. සිත කියන්නේ කාමරයක් නම් සිහිය කියන්නේ ඒකේ දොර පියන. එහෙනම් නැති උනේ මොකද්ද? සිහිය. සිත තියෙනවා. සිත තියෙනවා නම් සිතුවිලි එනවා. හැබැයි එන සිතුවිල්ල මොකද්ද කියලා අපි කවුරුවත් දන්නේ නැහැ. කිසි කෙනෙක් අපි දන්නේ නැහැ. එන සිතුවිල්ල මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි සිතුවිල්ලක් පහළ වෙනවා. සිහිය තිබුණා නම් ඒක පාලනය කරගන්න තිබුණා. සිහිය නැති නිසා පාලනය කරන්න බෑ. ඒකයි ස්වභාවය. ඒ නිසා සිහිය ඇතත් සිහිය නැතත් අවසාන සිතුවිල්ලක් එනවා. සිහිය ඇතුව සිතුවිල්ල આવොත් ඇති වෙන සිතුවිල්ල මොකද්ද කියලා දන්නවා. සිහිය නැති වුණොත් ඇති වෙන සිතුවිල්ල මොකද්ද කියලා දන්නේ නැහැ. ඔච්චරයි වෙනස. සිහිය ඇතුව මැරෙන්න මොකද්ද කරන්න ඕනේ එහෙනම්? පින්නතුනි සිහිය ඇතුව මැරෙන්න නම් අපි දැම්ම ඒකට සූදානම් වෙන්න. මොකද්ද සූදානම්? මෛත්‍රී භාවනාව වඩන්න. මෛත්‍රී භාවනාවේ ආනිසංසයක් තමයි එකක්. මොකද්ද? අසම්මූලෝ කාලං කරෝතේ. නොමුලාව කලුරිය කරන්න පුළුවන්. එහෙනම් නොමුලාව කලුරිය කිරීමේ වාග්ය ලැබෙනවා මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළොත්. දැන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කළාද නැද්ද? මෛත්‍රිය වඩලා තියෙනවද නැද්ද? වඩලා තියෙනවා. කොහොමද වඩලා තියෙන්නේ? මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා මං වගේම අනිත් අය ඒ වගේම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා. දැන් මෛත්‍රිය වැඩිලාද? දැන් මෛත්‍රිය වෙනදා කේන්ති ගියා දවසට 100 වතාවක්. දැන් යන්නේ කේන්ති යන්නේ 10%යි. දවසට 10 වතාවයි කේන්ති යන්නේ. එදා 100 සැරයක් කේන්ති ගියා. එහෙම වෙලා තියෙනවද? දැන් තාමත් එහෙමද? තාමත් එහෙම තමයි පින්නතුනි. මොකද්ද වෙලා තියෙන්නේ? මෛත්‍රියට අදාළ වාක්‍ය කිව්වා හිතේ මෛත්‍රියක් නැහැ. මෛත්‍රියට අදාළ වාක්‍ය කිය ඉන්නවා. මම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා මං වගේම අනිත් අයත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකෙන් මිදේවා ඔච්චරයි. නිදුක් වේවා කියන මගේ මොකද්ද නිදුක් වෙන්නේ කියලාවත් අපි හිතන්නේ නැහැ. මගේ මොකද්ද නිරෝගී වෙන්නේ? මගේ මොකද්ද සුවපත් වෙන්නේ? ඒව මොකුත් නැහැ. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා. ඒ නිසා පින්නතුනි ඊට එහා ගිය පියවරක් අපි තියන්න ඕන. ඒක නිසා මෛත්‍රිය කටින් ප්‍රකාශ කර ඉන්න එකක් නෙවෙයි හිත තුළ ආධ්‍යාත්මී වර්ධනය කරන එක. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන අන්න ඒ தත්ත්වය වර්ධනය කරගන්න. එතකොට නොමුලාව කලුරිය කරන්න පුළුවන්. හොඳ සීයෙන් කලුරිය කළා හොඳ චුතිසිතක් ඇති වුණාම ඊළඟ භවයේ ප්‍රතිසන්දියේ යහපත් ප්‍රතිසන්දියේ යහපත් නම් කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රයයට හම්බ වුණොත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න හම්බ වුණොත් ඒ ශ්‍රවණය කරන සද්ධර්මයේ නිතර නිතර මතක් කරගන්න පුළුවන් වුණොත් ඉක්මන් භවයකදී සසර ගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න පුළුවන් වෙනවා. එවැනි තත්ත්වයක් ඇති කරගන්නට ඔබ සියලු දෙනාටම ධර්මඥානය පහළ වේවායි මා ප්‍රාර්ථනා කරමි. පින්වතුනි අද මේ උදාර ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කළේ කුවේට් රටේ සේවයේ නියුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මිය විසිනුයි. එතුමියගේ මූලික අරමුණ තමයි ත්‍රිකුණාමලය මහා දිවුල් වැව අංක 82 දරණ නිවසේ පදිංචි දයාබර දෙමාපියන් වන ඩී.බී. සිරිපාල ආදරණීය පියාණන්ට සහ ඒ අනුලාවතී දයාබර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා
මේ දෙදෙනාටම නිදුක් බව නිරෝගී බව සුවපත් බව දීර්ඝායුෂ ලැබේවා. දළදා හාමුදුරුන්ගේ පිහිට ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ ආශිර්වාදය තුනුරුවන් සතු අනන්ත ගුණ බල මහිමෙන් මේ දෙදෙනාට කිසියම් කරදරයක් උපද්‍රවයක් නැතුව ජීවිකාව යහතින් සතුටින් පවත්වා ගන්නට ශක්තිය ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමු. එසේම ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියටත් එතුමියගේ දයාබර පුතණුවන් වන දර්ශන ලක්ෂාන් පුතුටත් ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. ඒ දෙදෙනාටත් නිදුක් නිරෝගී බව සුවපත් බව දීර්ඝායුෂ වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ලක්ෂිකා මහත්මියගේ සියලු සහෝදර සහෝදරයන්ටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. නමින් පරලෝසපත් සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් වේවා අනුමෝදන් කරනවා කියලා ප්‍රාර්ථනා කරනවා. කුවේට් රටේ සේවයේ නියුතු සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් නිදුක් නිරෝගී සුවය සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. දේශකයාණන් වහන්සේ ඇතුළු සියලු මහා සංඝරත්නයට සෙත් ප්‍රාර්ථනා කිරීම. ගයාන් දුෂ්‍යන්ත මහතා ඇතුළු පවුලේ සැමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ සමස්ත කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා මේ සියලු ප්‍රාර්ථනා ඒ ආකාරයෙන් ඉෂ්ට සිද්ධ වේවා. මෙලොව යහපත වේවා පරලොව සුගතිය වේවා අවසන අමා මහ නිවනම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ත්‍රිකුණාමලය මහදෙවුල් වැව අංක 82 දරණ නිවසෙහි පදිංචි දයාපර දෙමාපියන් වන ඩී.බී. සිරිපාල ආදරණීය පියාණන්ට සහ ඒ අනුලාවතී දයාපර මෑණියන්ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ කුවේට්හි සේවයේ නියුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් කුවේට්හි සේවයේ නියුතු එස් ලක්ෂිකා ප්‍රේමසිරි මහත්මියට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛ පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නෑහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍යානුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසූ ඔබ සැමට තෙරුවන් සරණයි. 0.71 8 57 57 13 0.71 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා